අපි පහුගිය සති කීපය තුලම ජේසුස් වහන්සේගේ දුක් විඳීම, උන්වහන්සේගේ මරණය සහ උන්වහන්සේගේ පූජාව අපිට කොයිතරම් වැදගත් වනවාද යන කාරණේ සම්බන්ධව අපි කතා කරා. ජේසුස් වහන්සේ අපේ පව් වෙනුවෙන් කුරුසපත් වුණා. ජේසුස් වහන්සේ අපි වෙනුවෙන් පූජා වුණා. ජේසුස් වහන්සේගේ මරණයත් එක්ක ක්‍රිස්තියානි කාර්යයන්ට ඇතැම් අය කියනවා බලාපොරොත්තුව නැතුව ගියා කියලා. මොකද උන්වහන්සේ මැරුණා. මැරිලා උන්වහන්සේ ස්වර්ගාරෝහණය වුණා. උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථානය වුණා දවස් 3කට පස්සේ. ආයේ දින 40කට පස්සේ උන්වහන්සේ ස්වර්ගාරෝහණය වුණා. හැබැයි ජේසුස් වහන්සේ ජීවත් වෙලා ඉද්දී අපිට කිව්වා, උන්වහන්සේගේ වචනේ සඳහන් වෙනවා, මම යනවා, මම ගිහිල්ලා ශුද්ධාත්මයන්න් වහන්සේ නැත්නම් සහායදායකයන්න් නුඹලා වෙතට එවනවා. ඒ සහායදායකයන් නැත්නම් ශුද්ධාත්මයන්න් වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වනවා කියලා. ඒ නිසා කරුණා කළා අපි හරියාකාරව අපගේ දේව වචනය තුල තියෙනා වූ ධර්මතාවයන්, නිවැරදි දේව ධර්මයන් අපි ඉගෙන ගත යුතුයි. අද දවසේ ඒ නිසා මම ඔබට දේශනාවකටත් වඩා ශුද්ධාත්මයන්න් පිළිබඳව සහ ශුද්ධ ත්‍රිත්වය පිළිබඳව අපිට මේ කෙටි කාල සීමාවේදී කතා කරන්නට පුළුවන්, දැනුවත් කිරීමට පුළුවන් යම් කාරණා කීපයක් ඔබ වෙත ගෙන එන්නට තමයි සූදානම් වෙන්නේ. ඒ නිසා බයිබල් පද ටිකක් වෙනදට වඩා වැඩිපුර තියෙයි. එක්කම ඔබගේ අවධානය හරියාකාරව තබා නොගත්තොත් මේ කෙටි කාල සීමාවේදී මේ කාර්යය කරගන්නට බැරුව යයි. ඒක නිසා ඔබ අවධානයෙන් ඔබගේ බයිබලයත් එක්ක සිටින්න, ඒකම දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ දේව වචනය තුළ රැඳිලා සිටින්න. අපි පෙරලා ගනිමු සුද්ධ යෝහාන් පොත. සුද්ධ යෝහාන් 14 15 16 17 පද තුන අපි කියවන්නට යනවා. සුද්ධ යෝහාන් 14 වන පරිච්ඡේදයේ 15 16 17. හොඳයි අපි කියමු. සුද්ධ යෝහාන් 14 15 16 17. කවුරු හරි කියවන්න. සුද්ධ යෝහාන් 14 15 16 17. නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න හොය. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි. එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයානෝ සත්‍යතාවයේ ආත්මයාණන් වහන්සේය. උන්වහන්සේව පිළිගන්නට ලෝකයාට බැරිය. මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. ජේසුස් වහන්සේ ජීවත් වෙලා ඉදි ගෝලයන්ට කිව්වා, දැන් උන්වහන්සේ දන්නවා උන්වහන්සේ ආවේ පූජාවෙන්ට කියලා. උන්වහන්සේ ආවේ කුරුසපත් වෙන්නට කියලා. ඒතර උන්වහන්සේ දන්නවා ඉදිරි දින කීපය තුල උන්වහන්සේව පාවා දෙනවා, උන්වහන්සේ දැඩි දඬුවම් ලබනවා, උන්වහන්සේ මුළු ලෝකයාගේම පාප තමුන්ගේ කර මත අරගෙන උන්වහන්සේ පූජා වෙනවා, උන්වහන්සේ මැරෙනවා. එතකොට මේ ගෝලයන්ට තව 6ක් 7ක් වෙන්න හිටපු උන්වහන්සේ නැතුව යනවා. මේක උන්වහන්සේ දන්නවා, මොකද උන්වහන්සේ ආවෙම දේව වචනේ කියනවා පූජා වෙන්නට කියලා. උන්වහන්සේ කියන මම යනවා. හැබැයි මම ගියාට උඹලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තව සහායදායකයන්න් කෙනෙක් පියාණන් වහන්සේ වෙනවා කියලා. දැන් ඇත්තටම මේ ජේසුස් වහන්සේ කිව්වා වගේම උන්වහන්සේ ගියා. උන්වහන්සේ කුරුසපත් වුණා. අපේ විශ්වාසනීය ප්‍රකාශනයන් වල කිතුණු කතෝලික විශ්වාස ලක්ෂණයන් වල අපි ප්‍රධාන වශයෙන් අපේ ධර්මයන් කීපයක් අපි අපේ විශ්වාසයන් අපේ ඇදහිලි ප්‍රකාශනය තුල තියෙනා වූ ඇදහිල්ල අපි ප්‍රකාශ කරනවා. ඒකේ අපි කියනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වෙලා පියාණන්ගේ දකුණු පස වැඩ සිටිනවා කියලා. ස්තේපන්තුමා ගල් ගහලා මරණ වෙලාවේ ස්තේපන්තුමා දකින දර්ශනය තමයි පියාණන් වහන්සේ සිටිනවා, ජේසුස් වහන්සේ ශරීරාකාරව පියාණන්ගේ දකුණු පස නැගිට සිටිනවා.
අපි දැනගන්නට ඕනේ සත්‍යතාවය බොහෝ දෙනෙක් බලාගෙන සිටිද්දී ජේසුස් වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වෙලා දින 40කට පස්සේ උන්වහන්සේ ශරීරාකාරව ස්වර්ගයට පිවිසියා. එතකොට දේව වචනය අපිට සාක්ෂි දෙනවා කම අපේ ඇදහිලි ප්‍රකාශනයන් වල තියෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදත් දෙවි පියාණන් වහන්සේගේ දකුණු පස වැඩ සිටිනවා කියන කාරණය. ජේසුස් වහන්සේ කිව්ව ගෝලයන්ට මම යනවා කිව්ව ආකාරයට උන්වහන්සේ ගියා. හැබැයි උන්වහන්සේ කිව්වා මම නෙවෙයි වෙන සැනසිලිදායකයන් කෙනෙක් උඹලා වෙතට එවනවා කියලා. ක්‍රියාපොතේ අපි දකිනවා අපි පෙරලගමු ක්‍රියා දෙවනි පරිච්ඡේදය ක්‍රියා 2 පළමුවන පදේ සිට හතරවන පදය දක්වා අපි ඉක්මනින් කියවමු. තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක් තැනක රැස්ව සිටියෝය. තද හුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ එයින් ඔවුන් හිඳගෙන උන්නා වූ මුළුගය පිරුණේය. ගිනි වැනි වූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුනේය. එය ඔවුන් එකිනෙකා කෙරෙහි පිහිටුනේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව ආත්මයෙන් ඔවුන්ට කතා කරන්නට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්තෝය. ඒ ආකාරයෙන් තමයි ඒ පොරොන්දුව ජේසුස් වහන්සේ ජීවත් වෙලා ඉද්දී ශුද්ධාත්මයාණන් එවීම සම්බන්ධව දුන්නා වූ පොරොන්දුව පළමු වරට ඉෂ්ට වුණු ආකාරය තමයි ක්‍රියාපොතේ ලූක්තුමා සඳහන් කරලා තියෙන්නේ. ක්‍රියාපොත අපිට වාර්තා කරනවා පොරොන්දු ප්‍රකාරයටම ශුද්ධාත්මයන් වහන්සේ සෙනග මත පැමිණියා කියලා. දැන් අපි දැනගන්නට අවශ්‍යයි අපිත් එක්ක අදටත් ඒ ශුද්ධාත්මයන් වහන්සේ තමයි මඟ පෙන්වමින් අපේ ක්‍රිස්තියානි ජීවිතයේ ඉදිරියට ගෙනියන්නට අපිට මඟ පෙන්වමින් අපිට උදව් කරමින් සිටින්නේ. ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව ධර්ම නියාමනය නිවැරදි දේව ධර්මය අපි ඉගෙන ගන්නට අවශ්‍යයි. මොකද දැන් ශුද්ධාත්මයන් වහන්සේ තමයි අපිත් එක්ක ඉන්නේ. යම් කෙනෙක් ජේසුස් වහන්සේගේ කුරුස පූජාව පිළිගත්තා නම් යම් කෙනෙක් ජේසුස් වහන්සේ තමුන්ගේ ස්වාමියා කියලා අදහගත්තා නම් ඒ තැනැත්තා තුළට පැමිණෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. දේව වචනය කියනවා මිදීමේ දවස දක්වා ශුද්ධාත්මයන් වහන්සේ ඔහු තුල මුද්‍රාගත කරලා තියෙනවා කියලා. එතකොට ඔබ තුලත් මා තුලත් සිටින ශුද්ධාත්මයන් වහන්සේ. පියාණන් වහන්සේ ස්වර්ගයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ දකුණු පස ශුද්ධාත්මයන් වහන්සේ අපිත් එක්ක. එතකොට අපිට පැන නගින ප්‍රශ්නය තමයි එතකොට අපි අදහන අපේ කිතුණු දහම දෙවිවරුන් 3 දෙනෙක්ගෙන් යුක්ත දේව ධර්මයක්ද කියන එක. පියාණන් වහන්සේ සිටිනවා, පුත්‍රයන්න් වහන්සේ සිටිනවා, ශුද්ධාත්මයන් වහන්සේ සිටිනවා. අපිට හරි වැදගත් මේ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. මම පාඩමට සූදානම් වෙන වෙලාවෙත් මට දැනිච්ච බය සහ චකිතය තමයි අනේ ස්වාමිනී ඔබ වහන්සේ ගැන විග්‍රහ කරන්න තරම් ඔබ වහන්සේ ගැන පහදලා දෙන්නට තරම් මං කවුද කියලා. මගේ මේ අලගෙඩියක් වගේ පොඩි මුල ගෙඩිය අස්සෙන් ඔබ වහන්සේගේ ප්‍රඥාව ඔබ වහන්සේගේ සැලසුම ඔබගේ ක්‍රියාත්මක වීම මට විස්තර කරන්නට බෑ. බැරුව යයි. නමුත් ඔබ වහන්සේ මට උදව් කරන්න මගේ හදවතේ තියෙන දේ අනිත් අයට යම් ප්‍රමාණයකට හෝ ඒක දැනුම් දෙන්නට. මොකද දෙවියන් වහන්සේගේ ප්‍රඥාව හෝ දෙවියන් වහන්සේගේ මහිමය දෙවියන් වහන්සේගේ පූර්ණ සැලැස්ම සර්ව සම්පූර්ණයෙන් අපිට තේරුම් ගන්නට බෑ. දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය දෙවියන් වහන්සේගේ වැඩ සිටීම මිනිස්යෙක්ගේ ප්‍රඥාවෙන් අල්ලලා අනිත් අයට ප්‍රකාශ කරන්නට තරම් බෑ. සුදු ත්‍රිත්වය කියන එක ත්‍රිත්වය කියන නමින් බයිබලයේ කොහෙවත් සඳහන් වෙන්නෙත් නැහැ. මෙන්න මෙතන ත්‍රිත්වයේ වැඩ සිටිනවා කියලා බයිබලයේ සුදු ත්‍රිත්වය කියන නම වචනය කොහෙවත් මුළු බයිබලයේ තුලම සඳහන් වෙන්නේ නැහැ. හැබැයි අපි බයිබලයේ තුල දකිනවා ත්‍රිත්වය ක්‍රියාත්මක වෙන ආකාරය. පියාණන් වහන්සේ, පුත්‍රයන්න් වහන්සේ සහ ශුද්ධාත්මයන් වහන්සේ ඇටියට. නිසා පැහැදිලිවම එකම දෙවියන් වහන්සේ. හැබැයි උන්වහන්සේ තුල තිබුණා වූ පුද්ගලිකත්වයන් 3ක් ක්‍රියා කරපු ආකාරයන් 3ක් මුළු බයිබලයේ පුරා ආරම්භයේ සිට උප්පත්ති පොතේ සිට මෙලිදරව් පොත දක්වාම අපිට දකින්නට ලැබෙනවා.
ඒක නිසා දැන් දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනගව තෝරගද්දිම ඊශ්‍රායෙල් පසුබිම තුල තිබුණේ බහුදේවවාදී ආගම්. දෙවිවරු ගොඩක් හිටියා ඒ අයට. නමුත් දෙවියන් වහන්සේට කියන්නට අවශ්‍ය වුණා වෙන දෙවිවරු නැහැ. ඉන්නේ එකම දෙවියන් වහන්සේ. ඒ මම පමණයි. මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ කියලා. ලෝකේ බහු දේවවාදී ආගම් කිහිපයක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ප්‍රධාන වශයෙන් Hindu ආගම බහු දේවවාදී ආගමක්. මුස්ලිම් ධර්මය, කිතුණු ධර්මය, ජුදෙව් ධර්මය ඒක දේවවාදී ආගම්. එක දෙවි කෙනෙක් විතරයි ඉන්නේ. දෙවිවරු ගොඩක් නැහැ. එකම දෙවියන් වහන්සේ. බෞද්ධ දර්ශනය තුල ඒක අදේවවාදී ආගමක්. දේවත්වයේ විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ගැන විතරක් ජීවිතය ගමන් කරන මග ගැන විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒක අදේවවාදී ආගමක්. නමුත් වෙන වෙන Hindu ආශ්‍රිතව ආවා වූ ඇදහිලි ක්‍රමත් එක්ක පන්සල් වලට යාබදව දේවාලත් තනලා තියෙනවා. ඉතින් දේවවාදයට ඒගොල්ලෝ යනවා. මොකද කොච්චර අදේවවාදී වුණත් බෞද්ධ දර්ශනය හැම මිනිහෙක් තුළම තියෙනවා ආත්මයේ හිස්කමක්. හැම මිනිහෙක්ම තමුන්ව මැව්වා වූ දෙවියන් වහන්සේව හොයනවා. ඒ ආත්මික පිපාසයක් තියෙනවා. ඒ නිසා බෞද්ධ දර්ශනය කොයිතරම් අදේවවාදී වුණත් හැම බෞද්ධයෙක්ම වගේ දෙවි කෙනෙක්ව හොයනවා. ඒක නිසා ඒගොල්ලෝ 33 කෝටියක් දේවතාවන් පිළිබඳව අවධානයෙන් සහ ඒ පසුපස යාමේ කාරණාවල නියැලෙනවා. නමුත් අපි අදහන කිතුණු ධර්මයේ තුල තියෙන්නේ එක දෙවියන් වහන්සේ යන ඒක දේවවාදී සංකල්පයක්. එක දෙවියන් වහන්සේ. ඒකට මේ එක දෙවියන් වහන්සේව අදහන අපිට බයිබලය තුල පේනවා, දේව වචනය තුල පේනවා තුන් ආකාරයකින් ක්‍රියාත්මක වන ත්‍රිත්වයක්. පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයන්න් වහන්සේ ලෙස. පියාණන් වහන්සේගේ කාර්ය වෙනස්. පුත්‍රයාණන් වහන්සේගේ කාර්යය වෙනස්. පියාණන් වහන්සේට වඩා ශුද්ධාත්මයන්න් වහන්සේගේ කාර්යභාරය වෙනස්. පියාණන් වහන්සේට සහ පුත්‍රයාණන් වහන්සේගේ කාර්යයට වඩා. තුන්දෙනා වහන්සේලා අතර එකිනෙකනාට සුවිශේෂ වූ කාර්යභාරයන් තුනක් තියෙනවා. පියාණන් වහන්සේ කියන්නේ පුත්‍රයාණන් වහන්සේ නෙවෙයි. පුත්‍රයාණන් වහන්සේ කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ නෙවෙයි. හැබැයි පියාණන් වහන්සේ තුල සම්පූර්ණ දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. පුත්‍රයාණන් වහන්සේ තුල සම්පූර්ණ දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. ශුද්ධාත්මයන්න් වහන්සේ තුල සම්පූර්ණ දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. එකම දෙවියන් වහන්සේ තුන් ආකාරයකින් තමුන්ගේ එක් අවස්ථාවන් වලදී උන්වහන්සේගේ පුද්ගලිකත්වය ප්‍රකාශ කරනවා. ගැලවීමේ කාර්ය සම්පූර්ණ කරනවා. ඒක නිසා අපිට සමහර විට මම යම් කුඩා කණ්ඩායම් වල උගන්වන්නට ගිය අවස්ථාවන් වලදී මම අහපු යම් ප්‍රශ්නවලදී මට දැනෙච්ච දේ තමයි මේ ත්‍රිත්වය පිළිබඳ අවබෝධය ඊටමත් අල්පයි කියන එක. ඒක නිසා මම හිතුවා මේ ගැන පොඩියට හරි ඔබත් එක්ක කතා බහ කරන්න. අපි තේරුම් ගන්නට අවශ්‍යයි. දැන් අපි සරලව කියනවා අපිත් එක්ක ඉන්නේ දෙවියන් වහන්සේ. ඔව් ඒක ඇත්ත. නමුත් ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය, උන්වහන්සේටම සුවිශේෂ වූ කාර්යභාරය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒකයි ජේසුස් වහන්සේගේ මම යනවා. සත්‍යතාවයේ ආත්මයන්න් සැනසිලිදායකයන්න් එනවා. උන්වහන්සේ උඹලත් එක්ක ඉඳලා මට වඩා බොහෝ දේවල් කරන්නට යනවා. ඒතර ජේසුස් වහන්සේ නොකළා වූ ශුද්ධාත්මයන් වහන්සේ කරන්නා වූ කාර්ය ගැන අපිට අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. පුත්‍රයාණන් වහන්සේ නෙවෙයි ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ නෙවෙයි පුත්‍රයාණන් වහන්සේ කියන්නේ. පුත්‍රයාණන් වහන්සේ නෙවෙයි පියාණන් වහන්සේ කියන්නේ. හැබැයි පියාණන් වහන්සේ තුල දෙවියන් වහන්සේ වැඩ සිටිනවා. පුත්‍රයාණන් වහන්සේ තුල දේවත්වය වැඩ වසනවා. ශුද්ධාත්මයන් වහන්සේ තුල සම්පූර්ණ දේවත්වය වැඩ වාසය කරනවා. අපි මෙන්න මේ සත්‍යතාවය අමාරු වුණත් මේ ත්‍රිත්වීය සංකල්පය නැත්නම් මේ අදහස බයිබලය අපිට ගෙන හැරපාන මේ එකම දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නට සමහරලාට ටිකක් මනස
ටිකක් වදයක් වගේ දැනේ. නමුත් ඔබ මේක අවබෝධ කරගන්නට අවශ්‍යයි. දැන් හැමදාම කරනවා වගේ සරලව සමහර දේවල් කියනට වඩා යම් දේවධාර්මික කාරණා ඉගෙන ගද්දී අපිට චුට්ටක් මනස වෙහෙසවන්නට වෙයි. විශේෂයෙන් ත්‍රිත්වයම එකට ක්‍රියා කරන ස්ථානයක් හැටියට අපිට ප්‍රධාන වශයෙන් නව ගිවිසුම තුල හඳුනා ගන්නට පුළුවන් අවස්ථාවක් තමයි යෝහන් බෞතිස්ත විසින් යේසුස් වහන්සේව බෞතිස්ම කරන අවස්ථාව යොර්දාන් නදියේ. ඒ අවස්ථාවේදී ස්නාවක ජෝම්තුමා නැත්නම් යෝහන් බෞතිස්ත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව නැත්නම් පුත්‍රයාණන් වහන්සේව බෞතිස්ම කරනවා. ඒ අවස්ථාවේදී ස්වර්ගයෙන් හඩක් නික්මුණා කියලා අපිට වාර්තා කරනවා. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය මම ඔහු කෙරෙහි ප්‍රසන්නව සිටිමි කියලා. ඒ පියාණන් වහන්සේ බෞතිස්ම ලබන්නේ පුත්‍රයාණන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ පරවියෙක්ගේ ස්වරූපයෙන් එතන වැඩ සිටියා කියලා අපිට වාර්තා කරනවා. දේව වචනය. තුන් දෙනෙක් බයිබලයේ තුල අපිට ප්‍රකාශ වෙන එක අවස්ථාවක්. එතකොට තුන් දෙනෙක් නම් දෙවිවරු තුන් දෙනෙක් ඉන්නවද අපිට? මේ මතය යේසුස් වහන්සේ මැරිලා යේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වුණායින් පස්සේ මුල් වර්ෂ 300 තුල ක්‍රිස්තු වර්ෂ 300ට පෙර යම් ගැටලුකාරී තත්වයන් සභාව තුල ඇති කරන්නට හේතු වූ කාරණයක් වුණා. සමහර දේව ධර්මවාදීන් කිව්වා පැහැදිලිවම ස්වර්ගයේ දෙවිවරු තුන් දෙනෙක් වාසය කරනවා කියලා. තවත් සමහර අය කිව්වා පියාණන් වහන්සේ තමයි සම්පූර්ණ දේවත්වයේ තියෙන දෙවියන් වහන්සේ. පුත්‍රයාට ඒ තරම් බලයක් නැහැ. ඔහු දෙවෙනි දෙවි කෙනෙක්. ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ඊට වඩා වෙනස්. පුත්‍රයන් වහන්සේ සදාකාලික නැහැ කියලා සමහර අය තර්ක ඉදිරිපත් කළා. මොකද පුත්‍රයන් වහන්සේ මැරුණ නිසා. මෙවැනි තර්ක විතර්ක මැද්දේ ක්‍රිස්තු වර්ෂ 300 පහුවෙද්දී කිතුණු දහම තුල දේව වචනයෙන් විකාශනය වෙන දේව වචනයෙන් එලිදරව් වෙන දෙවියන් වහන්සේගේ මේ ත්‍රිත්වීය වැඩ සිටීම ගැන පැහැදිලි නිගමනයකට ස්ථීර තත්වයකට සභාව එළඹුණා. එනම් වැඩ සිටින්නේ එකම දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ තුල ත්‍රිත්වීය වහන්සේලා තුන්නම වැඩ සිටිනවාය කියන එක. මං කලින් කිව්වා වගේම පියාණන් වහන්සේගේ කාර්යභාරය වෙනස්. පුත්‍රයාණන්ගේ කාර්යභාරය වෙනස්. ශුද්ධාත්මයන් වහන්සේගේ කාර්යභාරය වෙනස්. එකම දෙවියන් වහන්සේ මේ තුන් දෙනා වහන්සේලා තුනම වැඩ කරනවා. දෙවියන් වහන්සේගේ දේව සලස්ම ආරම්භයේ පටන් අවසානයේ දක්වා ඉෂ්ට කරන්නට මේ තුන් දෙනා වහන්සේලාම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි මේ සත්‍යතාවය අවබෝධ කරගන්නට ඕනේ. ජේසුස් වහන්සේ තුල සිටියා වූ සම්පූර්ණ දේවත්වය දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ තුලත් වැඩ වාසය කරනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ තුල ඉන්න දෙවියන් වහන්සේ ਸਰව සම්පූර්ණ දෙවියන් වහන්සේ. ඒ කියන්නේ ඔබ තුලත් මා තුලත් ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ සම්පූර්ණ දෙවියන් වහන්සේමයි. පියාණන් වහන්සේ තුල සිටපු දෙවියන් වහන්සේ සම්පූර්ණ දෙවියන් වහන්සේමයි. එකම දෙවියන් වහන්සේ. ඒක නිසා මේ පිළිබඳව ඔබගේ මනසේ සිතුවිලි වල යම් ගැටලුකාරී තත්වයන් තියෙනවා නම් අපි තව දුරටත් විසඳා ගනිමු බයිබල් පද කීපයක් ගිහිල්ලා අපිට තියෙන කෙටි කාලයත් එක්ක. පරණ කිවිසුම තුල පැහැදිලිව ත්‍රිත්වය ගැන සඳහනක් දැන් යේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා වගේ පැහැදිලි ප්‍රකාශ වීමක් නැතත් දෙවියන් වහන්සේගේ වචනය තුල පරණ කිවිසුමේ යම් යම් ස්වරූපයන් වලදී අපිට දක්නට ලැබෙනවා දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ වුණත් උන්වහන්සේ තුල තව උපස්වරූපයන් අපිට විද්‍යාමාන වෙනවා කියලා. අපි ඒ කියු එක සමහරවල්ට තේරෙන්නේ නැතුව ඇති. නමුත් අපි මේ විදිහට බලමු. බයිබලයේ බොහොම පැහැදිලිව කියනවා ඉන්නේ එකම දෙවියන් වහන්සේ කියලා බොහෝ ස්ථානවල. අපි බයිබල් පද දෙකක් බලන්නට යනවා ඒක. ද්විතීය නීති සංග්‍රහයේ 4:35. ද්විතීය කතාව 4:35. ද්විතීය කතාව 4:35.
පෙරලා ගත්ත කෙනෙක් ඉක්මනින් කියන්න. මයික් එකකින්ම නැතත් කමක් නැහැ. ද්විතීය කතාව 4:35. එසේ නුඹට පෙන්වන ලද්දේ ස්වාමින් වහන්සේම දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේ මිස වෙන දෙවි කෙනෙක් නැති බවත් නුඹ දැනගන්න පිණිසය. දෙවියන් වහන්සේ විතරයි, වෙන දෙවිවරු නැහැ. එකම දෙවියන් වහන්සේ විතරයි කියලා බයිබලයේ අපිට සාක්ෂි දරනවා. තව එක පදයක් බලමු. පද ගොඩක් තියෙනවා. යෙසායා 44:6 මොනවද කියන්නේ? යෙසායා 44:6. යෙසායා 44:6. ඊශ්‍රායල්ගේ රජද ඔහුගේ මිදුම්කාරයාද වූ ස්වාමි වූ සේනාවල ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. මම පළමුවෙනි අය අන්තිමයත් මමය. මා හැර වෙන දෙවි කෙනෙක් නැත. උන්වහන්සේ කියනවා මම විතරයි දෙවියෝ. වෙන දෙවි කෙනෙක් නැහැ. එහෙනම් බයිබලය බොහොම පැහැදිලි අපිට කියනවා ඉන්නේ අහස පොළව මැව්ව ආරම්භයත් අවසානයත් වන එකම ජීවමාන දෙවියන් වහන්සේ විතරයි කියලා. ආමෙන්. 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 ඉන්නේ එකම දෙවියන් වහන්සේ. උන්වහන්සේ අහස පොළව මුළු විශ්වයම ඇව්වා වූ සර්ව බලධාරී වූ අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ. හැබැයි ඒ එකම දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ වචනේ අපි දකිනවා සමහර අවස්ථාවන් වලදී මේ එකම දෙවියන් වහන්සේ ටිකක් උන්වහන්සේ තුල තියෙන විවිධ ස්වරූපයන් ගැන කතා කරන ආකාරය පරණ කිවිසුමේ. උදාහරණයක් හැටියට බයිබල් පද බලන්නට ඕනේ නැහැ. ඕන්න නම් මගෙන් පස්සේ ඉල්ලන්න මම දෙන්නම්. උන්වහන්සේ කතා කරනවා බයිබලයේ කතා කරනවා විශේෂයෙන් පරණ කිවිසුම තුල උන්වහන්සේගේ ප්‍රඥාව ගැන. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. ඒක සර්ව ප්‍රඥාව. කිසි කෙනෙක්ට නොදෙවිනි ප්‍රඥාව. කිසි කෙනෙක්ට තේරුම් ගන්න බැරි ප්‍රඥාව උන්වහන්සේගේ. ආයේ දේව වචනේ අපිට කතා කරනවා දෙවියන් වහන්සේගේ වචනයෙන් ලෝකය මැව්වා කියලා. දෙවියන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේගේ වචනයෙන් ලෝකය මැව්වා කියලා. දෙවියන් වහන්සේට උන්වහන්සේ තුල උපපුද්ගල භාවයන් ටිකක් තේරුම් ගන්න අමාරු වෙයි ඔබට. නමුත් කියන විදිහට ලාවට තේරුම් ගන්න. මෙහෙම කිව්වොත් තවත් තේරුම් ගන්න හැකියි. උන්වහන්සේගේ ප්‍රඥාව ගැන කතා කරනවා. දෙවියන් වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබුවා කියලා කියනවා. ඒ කියන්නේ වචනයට පුදුම බලයක් තිබුණා. අපි වචනයක් කිව්වට මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. නේද? අපි දැන් ආලෝකයේ තියෙන්නේ. දැන් මම කිව්වොත් අන්ධකාරය වේවා කියලා මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේගේ වචනයට බලයක් තිබුණා. අපි නවගිවිසුමට එද්දි දකින්නවා. නවගිවිසුම් කර්තෘරු අපිට කියනවා මේ වචනය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා. යොහන් සුභාරංචිය පටන් ගද්දිම කියනවා උන්වහන්සේ නැතුව කිසිවක් මැව්වේ නැහැ කියලා. උන්වහන්සේ වචනේ තෙම කියලා කියනවා. එතකොට පරණ කිවිසුමේ දකින්නවා උන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මැව්වා කියලා. ඒකෙන් විග්‍රහ වෙන කාරණේ තමයි උන්වහන්සේ දෙවියන් වහන්සේ ඉන්නවා උන්වහන්සේගේ වචනය නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන නවගිවිසුමේ හඳුන්වන උපපුද්ගල භාවයක් දෙවියන් වහන්සේට තිබුණා. තව කාරණයක් පැහැදිලි කරනවා නම් සමහර අවස්ථාවල දේව වචනේ කියනවා දෙවියන් වහන්සේගේ දූතයා ඔහුට මඟ පෙන්වුවා කියලා. දෙවියන් වහන්සේගේ දූතයා ගිනිගෙන දැවෙන පඳුර තුලින් කතා කළා කියලා. දෙවියන් වහන්සේම නෙවෙයි දෙවියන් වහන්සේගේ දූතයා උන්වහන්සේගේ එක ස්වරූපයක් ගැන කතා කරනවා. ත්‍රිත්වයේ කොයි ස්වරූපයේද කියලා සමහර තැන්වල සඳහන් නොවුනත් පරණ කිවිසුමේ ලේඛකයන් අපිට ඉදිරිපත් කරනවා දෙවියන් වහන්සේ තුල තව යම් ක්‍රියාකාරීත්වයන් උපක්‍රියාකාරීත්වයන් වගේක් තිබුණා කියලා. ඒකට තවත් එක හොඳ උදාහරණයක් තමයි දෙවියන් වහන්සේ මිනිස්යාම අවද්ද කියනවා. උපත් 1:26 පොඩ්ඩක් ඕනනම් පෙරලා බලමුද අපි ඒක විතරක්. තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්. තවද දෙවියන් වහන්සේ කියන්නේ ඒක වචනයක්. ඒතර දෙවියන් වහන්සේ කියන්න ඕනේ
තවද මම මාගේ ස්වරූපය ලෙස මනුෂ්‍යයා සාදම්ම කියලා. හැබැයි බයිබලයේ මෙම ස්ථානයේ සහ තවත් ස්ථාන කීපයක කොහොමද කියන්නේ? මම මාගේ ස්වරූපය අනුව කියලා නෙවෙයි කියන්නේ. කොහොමද කියන්නේ? ඔකියමු ආයේ පදේ. තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයෙන් අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස. එතකොට මෙතන දෙවියන් වහන්සේ කතා කරන්නේ බහුවචනයෙන් කියලා අපිට පැහැදිලි වෙනවා. එතකොට පරණ ගිවිසුම තුල දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ තුල යම් උප තත්වයක් යම් ද්විතීය තත්වයක් යම් උන්වහන්සේ තුල ක්‍රියා කරපු තව පුද්ගල භාවයන් ගැන අපිට එළිදරව් කරනවා. ඒ නිසා පරණ ගිවිසුමේ ත්‍රිත්වයේ සම්බන්ධයෙන් මේ ඉන්නේ සුද්ධාත්මයන් වහන්සේ, මේ ඉන්නේ පුත්‍රයන්න් වහන්සේ, මේ ඉන්නේ පියාණන් වහන්සේ කියලා පැහැදිලිව වෙන් කර ගන්නට කාරණා නැත්නම් මුළු පරණ ගිවිසුම පුරාම තියෙනවා මෙවැනි කාරණාත් එක්ක දෙවියන් වහන්සේ තුල ක්‍රියාත්මක වෙච්ච උපස්වභාවයන් කීපයක් තියෙනවා කියලා. නමුත් නව ගිවිසුමට එද්දී නම් බොහොම පැහැදිලිවම පියාණන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය, පුත්‍රයන්න් වහන්සේගේ ක්‍රියාකාරීත්වය සහ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය මතේව් පොතේ ඉඳලා එලිදරව් පොත වෙනකන් මුළු නව ගිවිසුම පුරාම ආරම්භයේ පටන් අවසානයේ දක්වාම තියෙනවා. උදාහරණයක් ඇටියට අපි මතේව් තුමා කොහොමද මතේව් පොත නව ගිවිසුමේ පළවෙනි පොත මතේව් පොත, අවසාන පොත එලිදරව් පොත. මතේව් තුමා පටන් ගද්දිම කොහොමද මේ ත්‍රිත්වය ගැන සම්බන්ධයේ කාරණා තුන්දෙනා වහන්සේලා ගැන කතා කරන්න කියලාත් බලමු. එලිදරව් පොතේ අවසාන වෙද්දී යොහාන් තුමා කොහොමද එතන ශුද්ධාත්මයන් වහන්සේ නැත්තම් ත්‍රිත්වය ගැන කතා කරන්නේ කොහොමද කියලාත් අපි බලන්නට යනවා. පද දෙක. මතේව් පළවෙනි පරිච්ඡේදයේ 18 ඉඳන් 22 වෙනකන් ඉක්මනින්. දැන් අනේ ඔබ කවුරු හරි අද අලුතින් ආවනම් ඔබට යම් කාරණා තේරුම් ගන්නට අපහසු නම් සමා වෙන්න. නමුත් ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. අපි අදහන දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ. උන්වහන්සේ හැර දෙවියන් වෙන දෙවි කෙනෙක් මුළු විශ්වයේම නැහැ. උන්වහන්සේ තමයි මැවුම්කාර දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබව මාව නිර්මාණය කරපු දෙවියන් වහන්සේ. ඔබට මට අවශ්‍ය සියලු දේ දෙන්නට පුළුවන් එකම දෙවියන් වහන්සේ උන්වහන්සේ. ඒ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ තුල උන්වහන්සේ පුද්ගලිකත්වයන් තුනක් තුල උන්වහන්සේගේ ගැලවීම සැලැස්මේදී මුළු විශ්වය උන්වහන්සේට ලං කර ගැනීමේ කාර්යයේදී උන්වහන්සේ ක්‍රියාත්මක වෙච්ච ආකාරය සරලව කියනවා නම් අපි දන්න විදිහට පිතා පුත්‍රයා ස්පීරිතු සාන්තු කියනා වූ ත්‍රිත්වය ගැනයි අපි මේ කතා කරන්නේ. හොඳයි. මතේව් තුමා මේ විදිහට වාර්තා කරනවා මතේව් පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ ඉඳන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මව වූ මරියා යෝසෙප්ට විවාහ බස් දී සිටියේදී ඔවුන් එක්වෙන්නට පළමුවෙන් ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන ගර්භණී වූ බව දැනගන්නා ලදී. ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන මරියතුමිය ගර්භණීය වුණා. ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන තමයි පුත්‍රයා මරියතුමියගේ කුසේ පිළිසිඳ ගන්නේ. එතකොට තනන් වහන්සේලා කී දෙනෙක් මෙතන ඉන්නවද? හලෝ. ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන පුත්‍රයා පිළිසිඳ ගන්නවා. තනන් වහන්සේලා කී දෙනෙක්ද? කීයද? කියන්න බයයි දැන් මම කිව්වා එකම දෙවියන් වහන්සේ කියලා. දෙකයි කිව්වොත් මෙතන ශුද්ධාත්මයන්න් වහන්සේ සහ පුත්‍රයන්න් වහන්සේ ගැන කතා කරනවා. එතකොට තනන් වහන්සේලා දෙන්නා ගැන කතා කරනවා. ඊට පස්සේ 18 ඉඳන් 23 වෙනකම්. ධර්මිෂ්ඨයෙක්ව සිටියාගේ පුරුෂයා වූ යෝසෙප් ඈ නින්දාවට පමුණුවන්නට නොකැමැතිව රහසින් අත්හරින්නට සිටුවේය. නමුත් ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියදී බලව ස්වාමින් වහන්සේගේ දූතෙක් ස්වප්නයකින් ඔහුට පෙනී දාවිද්ගේ පුත්‍ර වූ යෝසෙප් නුඹේ භාර්යාව වූ මරියා පාවා ගන්නට බය නොවන්න. මග්නිසාද ඈ තුල පිළිසිඳනා වූ යමක් ඇද්ද? ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන පුත්‍රයෙකු වදන්නේ. කාගේ දූතයෙක්ද නිවේදනය දුන්නේ යුසෙතුමාට? ස්වාමින් වහන්සේ, ස්වාමි වූ දෙවියන් වහන්සේගේ දූතයා. උඩ දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ ගැනත් කතා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ ගැනත් කතා කරනවා. මරියතුමිගේ කුසේ පිළිසිඳ ගන්න පුත්‍රයන් වහන්සේ ගැනත් කතා කරනවා. මතේව් තුමා නවගිවිසුමේ ආරම්භයේදීම මේ ත්‍රිත්වය ගැන කතා කරනවා. එහෙනම් මම පෙන්වන්නම් මුළු මතේව්, මාක්, ලූක්, යොහාන්, ක්‍රියා එතනින් එහාට රෝම ඉඳලා මුළු දිගටම ගිහිල්ලා එලිදරව් පොතට වෙද්දි මේ ත්‍රිත්වය ප්‍රකාශ වෙන ආකාරය නවගිවිසුම තුල. අපි එලිදරව් පොතට පෙරලා ගමු.
ඔබ ඊතුරු මැද පොත්වල ටික හොයාගන්න. එළිදරව් 22 එළිදරව් 22 කියන්නේ බයිබලයේ අන්තිම පොතේ අන්තිම පරිච්ඡේදය. එළිදරව් 22 එක මෙහෙම අපිට කියනවා. තවද දෙවියන් වහන්සේගේද බැටළු පැටවානන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නා වූ මෙතන තනන් වහන්සේලා දෙන්නෙක් ගැන කතා කරනවා. පටන් ගද්දිම. ඔව් ආයෙ කියමු අපි මේ පදේ. තවද දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ බැටළු පැටවානන්ගේද බැටළු පැටවානන් කියන්නේ කාටද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට. හරි. එතන දෙන්නයි 17 වෙනි පදේ මොනවද කියන්නේ? 22:17 ආත්මයන්න් වහන්සේගේද මනාලීද මෙන්න ආත්මයන්න් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. එතකොට බයිබලයේ ත්‍රිත්වය කියන වචනයෙන් පෙනී නොසිටියත් බයිබලය පුරාම පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයන්න් වහන්සේගේ වැඩ සිටීම අපිට දක්නට පුළුවන් වෙනවා. මම ඔබට කිව්වේ මේ එකම දෙවියන් වහන්සේ හැබැයි උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වයන් තුනක්. උදාහරණයක් ඇටියට පුත්‍රයාණන්ගේ ස්වභාවය නෙවෙයි ශුද්ධාත්මයන්න් වහන්සේට තියෙන්නේ. පුත්‍රයාණන් වහන්සේ මිනිසෙක්ව සිටියා. පුත්‍රයාණන් වහන්සේ අපි වෙනුවෙන් සියලු දේ දරාගත්තා. උන්වහන්සේ කසපහර කෑවා. මිනිස්ය කයක් දරාගෙන තමයි පුත්‍රයාණන් හිටියේ. ශුද්ධාත්මයන්න් එහෙම නෙවෙයි. ශුද්ධාත්මයන්න් වහන්සේට මිනිස්ය කයක් නැහැ. උන්වහන්සේ ආත්මය. දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ ආත්මයක්. සීනයි කන්දේදී ඒ පිතාවන දෙවියන් වහන්සේව තමයි අත්දැක්කේ. ඒ ගෞරවය මහිමේ හිමි සුද්ධ වූ දෙවියන් වහන්සේව තමයි සීනයි කන්දේදී ඊශ්‍රායෙල් සෙනඟ අත්දැක්කේ. සීනයි කන්ද ළඟටවත් යන්නට උන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ. මෝසෙස් කන්දෙන් බැහැලා එද්දි මෝසෙස්ගේ මුහුණ බලන්නට බැරි විදියට මෝසෙස්ගේ මුහුණ දීප්තිමත් ආලෝකයකින් බැබළුණා කියලා කියනවා. කන්දේ ස්පර්ශ වෙච්ච මිනිස්සු මිය ගියා කියලා කියනවා. ඒ දෙවියන් වහන්සේට ලං වෙන්නටත් බැරි මහිමයක් පියාණන් වහන්සේ තුල පිළිබිඹුණා. ඒ පියාණන් වහන්සේට තිබිච්ච අනන්‍යතාවය, ඒ පියාණන් වහන්සේ තුල තිබිච්ච පුද්ගලිකත්වය, ඒ පියාණන් වහන්සේ ඒ දෙවියන් වහන්සේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙද්දී මිනිස්යන්ගේ පාපිෂ්ඨත්වය නිසා මිනිස්සුන්ට ඒ දෙවියන්ට ලං වෙන්න බැරුව ගියා. හැබැයි පුත්‍රයාණන් වහන්සේ ජේසුස් වහන්සේ ඉද්දී ගෝලයන් සහ මිනිස්සුන් ළඟට ගිහිල්ලා උන්වහන්සේව ස්පර්ශ කළා. මේ පුත්‍රයාගේ ස්වභාවය. අපි ක්‍රියාපොතේ මුලින් බලපු කොටසේ ශුද්ධාත්මයන්ගේ වැගිරීම, ඒ ශුද්ධාත්මයන් වහන්සේ මිනිසයන් තුලට පැමිණියා. මෙච්චර කල් පුත්‍රයා හිටියේ පිටත. ඒකයි පුත්‍රයා කිව්වේ මම යනවා. මගේ යාම යහපත්. මම ගියායින් පස්සේ ආත්මයන් වහන්සේ වෙනවා. උන්වහන්සේ සදාකාලයට උඹලත් එක්ක ඉන්නට යනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ වැගිරුණා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ සදාකාලිකව අපි තුල මිදීමේ දවස දක්වා දැනුත් ඉන්නව තැනන් වහන්සේ. පියාණන් වහන්සේට ලං වෙන්න මිනිසුන්ට බැරුව ගියා. ඒ පියාණන් වහන්සේගේ ස්වභාවය. පුත්‍රයාත් එක්ක ස්පර්ශ කරමින් මිනිසු ළඟින් ආශ්‍රය කරමින් කටයුතු කළා. ඒ පුත්‍රයාගේ ස්වභාවය. ශුද්ධාත්මයන් වහන්සේගේ ස්වභාවය වෙනස්. එකම දෙවියන් වහන්සේ. පියාණන් වහන්සේ තුලත් සම්පූර්ණ දෙවියන් වහන්සේ වැඩ සිටිනවා. ජේසුස් වහන්සේ තුලත් සම්පූර්ණ දෙවියන් වහන්සේ වැඩ සිටිනවා. ශුද්ධාත්මයන් වහන්සේ තුලත් සම්පූර්ණ දෙවියන් වහන්සේ වැඩ සිටිනවා. හැබැයි තුන් දෙනා වහන්සේලා ක්‍රියා කරන ආකාරය ස්වරූපයන් තුනකින්. පියාණන් වහන්සේ කියන්නේ පුත්‍රයා නෙවෙයි. පුත්‍රයා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ නෙවෙයි. හැබැයි තුන් දෙනාම එකම දෙවියන් වහන්සේ. මම දන්නවා මේක ඔබට හරි තේරුම් ගන්නට අපහසු කාරණයක්. ඒකට අපි කියනවා අභිරහසක් කියලා. නමුත් ඒක එහෙමයි කියලා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මගේ මේ දේශනාවේ අරමුණ ඔබට මේක දිගෑරලා මෙන්න මේකේ අහුකොම් පෙන්නලා මෙන්න මේකයි උනේ කියලා කියන දෙන එක නෙවෙයි. දෙවියන් වහන්සේගේ ස්වභාවය ඔබයි මයි තේරුම් ගන්න එක. මොකද ඒක කොහොමද වෙන්නේ? ඒක ඇයි එහෙම වෙන්නේ කියන ප්‍රශ්න වලට අපිට අපේ සීමිත මොලෙන් උත්තර හොයන්නට බෑ.
නමුත් ඒක එහෙම තමයි කියන දෙයි අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒක කොහොමද කියන එක තේරුම් ගන්නට බැරුව වෙයි අපිට. නමුත් ඒක එහෙම තමයි දේව වචනේ තියෙන්නේ කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒක එහෙමයි තියෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. ඒක නිසා අපි තවදුරටත් ශුද්ධ යොහාන් තුමාගේ සුවිශේෂී වෙත අපි අවධානය යොමු කළා. දැන් අපිත් එක්ක ඉන්න ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉඳගෙන මොනවද කරන්නට යන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ අපි එක්ක ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ තුල සම්පූර්ණ දේවත්වය තියෙනවා. සම්පූර්ණ දෙවියන් වහන්සේගේ සියලු ගුණ ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉඳගෙන අපිට මොනවද කරන්නට යන්නේ කියලායි අපි අවබෝධ කරගන්නට යන්නේ. ශුද්ධ යොහාන් 16 වෙනි පරිච්ඡේදය. ශුද්ධ යොහාන් 16 වෙනි පරිච්ඡේදය. ශුද්ධ යොහාන් 16 13 14 පද දෙක අපි බලමු. එසේ වී නමුත් උන්වහන්සේ එනම් සබාකමේ ආත්මයන්න් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වනසේක. මෙච්චර කල් අපි සත්‍ය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. දේව වචනේ සත්‍යතාවයන් අපිට අවබෝධ වුණේ නැහැ. දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී සැලැස්ම තුල තිබිච්ච සමහර දේවල් අපිට තේරුනේ නැහැ. ජේසුස් වහන්සේ කිව්වේ ඒකයි 14 වෙනි පරිච්ඡේදයේ ශුද්ධ යොහාන් තුමාගේ උන්වහන්සේගේ ඒම යහපත් කියලා. දැන් මෙතන ජෝම් තුමා කියනවා උන්වහන්සේ පැමිණියාම සත්‍ය කරා නෙවෙයි. මොන සත්‍ය කරා කියලාද කියන්නේ? මොන සත්‍ය කරාද? මොන සත්‍ය කරාද? සම්පූර්ණ සත්‍ය. මුළු සත්‍ය කරා අපිට මඟ පෙන්වන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරී, ඔබට තවමත් මේ ක්‍රිස්තියානි ජීවිතයේ අවබෝධයක් නැත්නම්, මේකේ මුල මැද අග තේරෙන්නේ නැත්නම්, ඔබට තාමත් ඔබගේ ජීවිතයේ පාප වලින් ගැලවෙන්නට බැරි නම්, ඒ වලට උදව්වට තමයි සහායදායකයව වෙන්නේ. ඒකට තමයි ශුද්ධාත්මයන් වහන්සේ වෙන්නේ. අදහන්ට විශ්වාස කරන්ට ඔබ තුල මා තුලේ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. අපිට තනියම තේරුම් ගන්න අවබෝධ කරගන්න බැරි මුළු සත්‍ය තේරුම් ගන්නට තමයි ශුද්ධාත්මයන් වහන්සේ අපිට දුන්නේ. ඔබ යමෙක් ජේසුස් වහන්සේව ස්වාමීත්වයේ දීලා ඔබගේ ජීවිතයට පිළිගත්තා නම් ඔබ තුල අනිවාර්යෙන් ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. හැබැයි ඒ ශුද්ධාත්මයන් වහන්සේට පූර්ණ ලෙස ක්‍රියාත්මක වෙන්නට ඉඩ දෙනවාද නැද්ද කියන කාරණය ඔබට මට අයිති කාරණයක්. ශුද්ධාත්මයන් වහන්සේ අනිවාර්යෙන් ඉන්නවා. හැබැයි උන්වහන්සේට ක්‍රියා කරන්නට දෙන්නේ නැතුව උන්වහන්සේව හිර කරලා අපි තුල යටපත් කරන්නට අපිටම පුළුවන්. ඒකම අපි තුල බලයෙන් යුක්තව ක්‍රියාත්මක වන ශුද්ධාත්මයන් වහන්සේගේ මුළු බලය අපේ ජීවිත තුලින් ප්‍රකාශ වෙන ආකාරයට දේව වචනයට අනුව ජීවත් වෙන්නටත් අපිට පුළුවන්. ඒක තියෙන්නේ ඔබගේ මගේ තීරණය මත. දෙවියන් වහන්සේ කවදාවත් මිනිසයාගේ නිදහස් කැමැත්තට අභියෝග කරේ නැහැ. ආදම් මේ වගේ පටන් ලෝකේ සිටින්නට යන අවසාන මිනිසයා දක්වාම දෙවියන් වහන්සේ දෙන්නට යනවා නිදහස් කැමැත්ත සහ තීරණ ගැනීමේ අයිතිය. ඒක නිසා දේව වචනය තියෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ අපිට ඉන්නවා. උන්වහන්සේ කියලා තියෙන විදිහට ජීවත් වෙනවාද නැද්ද යන කාරණේ තියෙන්නේ ඔබගෙත් මගෙත් අතේ. උන්වහන්සේව අදහලා ඒ ඇදහිල්ල තුල මම ජීවිතයේ ඉදිරියට යනවද නැද්ද කියන කාරණේ තියෙන්නේ ඔබගෙත් මගෙත් අතේ. හැබැයි එකක් ਸਰව සම්පූර්ණ ලෙසම විශ්වාස කරන්න. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල මා තුල ඉන්නවා. සම්පූර්ණ දේවත්වයේ තියෙන ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල මා තුල ඉන්නවා. සමහර වෙලාවට අපි දකිනවා ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් විවිධ හාස්කම් කරන බොහෝ අය, විශේෂයෙන් දේවදාසයන්. ඔවුන් තුල පුදුම බලයක්, පුදුම ආලේපයක් ක්‍රියාත්මක වෙනවා අපි දැකලා තියෙනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය සහ ක්‍රියාකාරීත්වයයි. ශුද්ධාත්මයන් වහන්සේ විවිධ අයට විවිධ දීමනා දෙනවා. විවිධ අයට විවිධ ටැලන්ට් දීලා ඒ අයව පාවිච්චි කරනවා. හැබැයි අපිට දුන්නු ශුද්ධාත්මයන් වහන්සේ දේව වචනේ කියන හැටියට එක එක්කෙනාට අඩු වැඩි කරලා දුන්නේ නැහැ. එකම ආත්මයන් වහන්සේට තමයි අපිව බෞතිස්ම කරලා තියෙන්නේ. අපි බෞතිස්ම ලැබු කෙනෙක් නම් අපි හැමෝම බෞතිස්ම කරලා තියෙන්නේ පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයන් වහන්සේගේත් නාමයට. ඒ ශුද්ධාත්මයන් වහන්සේට
අපි හැමෝම අයිති. ඒ ශුද්ධාත්මයන් වහන්සේ අපි හැමෝම තුල සිටිනවා. අහවල් පාස්ටර් තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ හරි බලවත්. අහවල් ෆාදර් තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ මාර බලවත්. ඒ අය තුල මාර විදියට ක්‍රියා කරනවා කියනවා නම් ඒක වැරදි. අපි හැමෝම තුල ඉන්න එකම ශුද්ධාත්මයන් වහන්සේ එකම විදියට බලවන්ත ශුද්ධාත්මයන් වහන්සේ. කාරණේ තියෙන්නේ අපි කොයිතරම් උන්වහන්සේට ඉඩ දෙනවද නැද්ද කියන කාරණේ. සම්පූර්ණ බලය සහිත දෙවියන් වහන්සේගේ ආත්මය තමයි අපිත් එක්ක ඉන්නේ. උන්වහන්සේ මුළු සත්‍ය කරා අපිට සමහර විට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව, දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම, දෙවියන් වහන්සේගේ එලිදරව්, දේව වචනේ මඟ පෙන්වීම නොලැබෙන්නට පුළුවන්. හැබැයි දේව වචනේ අපිට කියනවා මුළු සත්‍ය කරා අපිට මඟ පෙන්වන්න ශුද්ධාත්මයන් වහන්සේ ආවම කියලා. උන්වහන්සේ ඇවිල්ලා ඉන්නවා ඔබ ගාවට. උන්වහන්සේට ඉඩ දෙන්න. ඔබ දේව වචනේ පෙරලන්න, දේව වචනේ කියවන්න, උන්වහන්සේගේ කාරණා සිතන්ට, මෙනෙහි කරන්නට, නිහඬව උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්නට. අනිත් අයට නැති පුදුම ප්‍රඥාවක්, පුදුම මඟ පෙන්වීමක් ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබට දෙන්න යනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ සම්පූර්ණ දෙවියන් වහන්සේ. යෝහාන් පොතේම අපි බලන්නට යනවා. රෝමාටේ 9 බලමු. රෝමාටේ 9 අපිට පද ගොඩක් බලන්නට ඉඩක් නැති නිසා. රෝමාටේ 9 මෙහෙම කියනවා. නුමුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ වාසය කරනසේක් නම් නුඹලා මාංශයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ඒක නිසා ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ බලයෙන් යුත් දෙවියන් වහන්සේගේ ආත්මය අපිත් එක්ක ඉන්නවා. ඒක නිසා තවදුරටත් මාංශික කාරණා හිතට හිතන දේ කරන්නට යන්න එපා. ඇඟ ඉල්ලන හැමදේම කරන්නට යන්නට එපා. අනිත් අය මෙහෙමයි කරන්නේ, අනිත් අය ඒ විදිහටයි කියලා ඒ හැම දේවල්ම කරන්නට යන්නට එපා. අපේ ස්වාමිත්වය අපි බාර දීලා තිනවා දෙවියන් වහන්සේට. අපි කතා කරන්නේ උන්වහන්සේට ස්වාමිනී කියලා. අපි ගායනා කරන්නේ උන්වහන්සේට ස්වාමිනී කියලා. අපි ස්වාමිනී කියලා උන්වහන්සේට ස්වාමිත්වය අපේ ජීවිතේ දීලා තියෙනවා නම් අපි යටත් සේවකයෝ උන්වහන්සේගේ. මරියත් යුමිය කිව්වා මම ස්වාමින් වහන්සේගේ දාසිය වෙමි කියලා. දාසෙක් නම් ස්වාමියා කියන විදිහට ජීවත් වෙන අය. ඔබගේ ස්වාමිත්වය ඔබ දෙවියන් වහන්සේට දීලා තියෙනවා නම්, ඔබ තුල වැඩවසන ශුද්ධාත්මයන් වහන්සේට දීලා තියෙනවා නම්, ඒ ශුද්ධාත්මයන් වහන්සේ මෙහෙවන්නට ඕන ඔබගේ ජීවිතේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ යාත්‍රාවේ සුක්කානම හැසිරවිය යුත්තේ. ඔබ ශුද්ධාත්මයන් වහන්සේට වඩින්න කියලා ඔබගේ ජීවිතේට ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කළා. ඔබ තවමත් ඔබට ඕන විදියට නම් ජීවත් වෙන්නේ. ඔබ තුල වැඩවසන දෙවියන් වහන්සේගේ ආත්මයට බලවත් ලෙස ක්‍රියා කරන්නට බැරි කමක් තියෙනවා. ඒ ක්‍රියා කරන්නේ උන්වහන්සේ නෙවෙයි ඔබ තුල මා තුල. ක්‍රියා කරන්නේ තවමත් ඔබ සහ මම, ඔබගේ මාංශය සහ මගේ මාංශය. ඒ නිසා ඔබ යමෙක් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල සිටිනවා නම් ආත්මයන් වහන්සේට ඉඩ දෙන්න. උන්වහන්සේ සම්පූර්ණ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරන තැනන් වහන්සේ. සම්පූර්ණ බලයෙන් යුක්ත තැනන් වහන්සේ. උන්වහන්සේ තමයි උන්වහන්සේගේ මඟ පෙන්වීම තුල මුළු සත්‍ය තුල අපිට පේන සමහර දේවල් වැරදි. අපි පහුගිය දවස් සති ගාණක් තිස්සේ අපි ඉගෙන ගත්ත කුඩා කණ්ඩායම් තුල පළවෙනි කොරින්ති 2:12 කාටද කටපාඩම් මේ පදේ? කොරින්ති 2:12 දෙවියන් වහන්සේ විසින් අපට දෙන ලද දේවල් අප විසින් දැනගන්නා පිණිස ලෝකේ ආත්මය නෙවෙයි දෙවියන් වහන්සේගෙන් වූ ආත්මය. දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේගේ ඇස් දෙකෙන් බලන්නට නම් අපි තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ තුල අපි සියල්ල දකින්නට ඕනේ. ඒ ආත්මයන් වහන්සේ අපිට දුන්නේ උන්වහන්සේ. ඒ ආත්මයන් වහන්සේ තුල සම්පූර්ණ දේවත්වය තියෙනවා. ඔබයි මායි කොයිතරම් උතුම්ද කියලා ඔබට දැනෙනවද? ඒ ත්‍රිත්වයේ තුන්වෙනි තැම ශුද්ධාත්මයන් වහන්සේ ඔබයි මායි එක්ක ඉන්නේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේ තුල සම්පූර්ණ දේවත්වය තියෙනවා. ඒ තැනන් වහන්සේ ඔබගේ මගේ ජීවිතය හසුරුවන්නේ. උන්වහන්සේටයි ඔබගේ මගේ ජීවිතය අනිත්. ඒ නිසා ත්‍රිත්වය තේරුම් ගන්නට සමහර වෙලාවට බැරුවේයි. ත්‍රිත්වයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නට බැරුවේයි.
හැබැයි ඔබ අදහන්න එකම දෙවියන් වහන්සේ තුල තුන් දෙනා වහන්සේලාම වැඩ සිටිනවා. එක් එක් තැනන් වහන්සේ තුල සම්පූර්ණ දේවත්වයේ ක්‍රියාත්මක වෙනවා. සමහර විට එක උදාහරණ අරගෙන මේ ත්‍රිත්වය කියන්නේ මෙන්න මෙහිමයි කියලා දිගහැරලා පෙන්වන්නට උත්සාහ කරන අවස්ථා තියෙනවා. උදාහරණ ගන්නවා. කියන්නේ සමහර වෙලාවට අපි කියනවා ඒක නිකන් මේ වගේ ජලය, වාෂ්ප, අයිස් ස්වභාවයන් තුනක තියෙනවා. හැබැයි ඒ තුනම ජලය. නමුත් ඒ උදාහරණ වැරදි. ත්‍රිත්වය දිහා බලද්දී උදාහරණයක් හැටියට අයිස් තුල සම්පූර්ණ ජලයේ ගුණම තියෙන්නේ නැහැ. ඒකට විතරක් ආවේනික ගුණයක් විතරයි තියෙන්නේ. නමුත් ත්‍රිත්වයේ ජේසුස් වහන්සේ තුල සම්පූර්ණ දේවත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ගන්න උදාහරණ ਸਰව සම්පූර්ණ නැහැ මේ ත්‍රිත්වය විග්‍රහ කිරීමේදී. ඒක තේරෙන්නේ නැත්නම් තේරුනේ නැති වුණාට කමක් නැහැ. ඒක ටිකක් දිගපළලට ඇරලා අපි සමහර දේවල් තේරුම් කරගන්නට ඕන අවස්ථාවක් තියෙන්නේ. ඒ නිසා මේ ත්‍රිත්වය මිනිස්සුන්ට තේරුම් ගන්නවන්නට අපි සමහර උදාහරණ භාවිතා කරනවා. ගොඩක් උදාහරණ ත්‍රිත්වයත් එක්ක බලද්දී ත්‍රිත්වයේ සම්පූර්ණ ගුණාත්මක භාවය පිළිබඳ උදාහරණ නෙවෙයි ඒවා. සමහර වෙස් මුහුණ තුනක් ගැන කතා කරනවා. එකම පුද්ගලයෙක් මෙතන hina වෙන වෙස් මුහුණක්, තව පැත්තකින් තරහ යන වෙස් මුහුණක්, තව පැත්තකින් විකට වෙස් මුහුණක්. එකම තැනැත්තෙක් ස්වරූප තුනකට වෙස් මුහුණු තුනක් දාගෙන ඉදිරිපත් කරනවා. ඒකත් සාර්ථක නැහැ ත්‍රිත්වය ගැන. නමුත් සමහර අය මෙවැනි උදාහරණ ඉදිරිපත් කරනවා ත්‍රිත්වය මෙන්න මේ වගේ. එකම දෙවියන් වහන්සේ ස්වරූප තුනක හිටියා කියන්නේ. නමුත් පියාණන් වහන්සේ කියන්නේ පුත්‍රයාණන් වහන්සේ නෙවෙයි. පුත්‍රයාණන් වහන්සේ කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ නෙවෙයි. පුත්‍රයා කියන්නේ පුත්‍රයා. උන්වහන්සේට තිබුණේ පුත්‍රයාණන් වහන්සේගේ ගති ලක්ෂණ. මිනිසෙක් විදියට හිටියා. හැබැයි පියාණන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. පුත්‍රයාණන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. ශුද්ධාත්මයන්න් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. ශුද්ධාත්මයන්න් වහන්සේ කියන්නේ පුත්‍රයා නෙවෙයි. පුත්‍රයාණන් වහන්සේ කියන්නේ පියාණන් වහන්සේ නෙවෙයි. හැබැයි පියාණන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. පුත්‍රයාණන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. ශුද්ධාත්මයන්න් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. එකම දෙවියන් වහන්සේ තමයි උන්වහන්සේලා තුන් දෙනා තුලම වැඩ සිටියේ. තුන් දෙනා වහන්සේලාට ක්‍රියාත්මක වෙලා මනුෂ්‍ය ජීවිතයේ ඉෂ්ට කරන්නට කාරණා වගයක් තිබුණා. ඒ සඳහා උන්වහන්සේලා මේ පොළොව තුල මනුෂ්‍ය ජීවිතය තුල ක්‍රියාත්මක වුණා. මනුෂ්‍යව මවන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ පියාණන් වහන්සේගේ ස්වරූපය දරපු තැනන් වහන්සේ. ගැලවීම දුන්නේ කවුද? කුරුසපත් වෙලා පුත්‍රයාණන් වහන්සේ. උන්වහන්සේ ස්වර්ගයේ පියාණන් වහන්සේගේ දකුණු පස ගියාට පස්සේ අදටත් අපිත් එක්ක ඉඳලා අපිට මඟ පෙන්වන්නේ අපි ඉදිරියට ගෙනියන්නේ කවුද? ශුද්ධාත්මයන්න් වහන්සේ. අපි දේව වචනයෙන් ඒක පොඩ්ඩක් විග්‍රහ කරගමු. හේබ්‍රේයු 10 5 ඉඳන් 7 වෙනකම්. හේබ්‍රේයු 10 5 7. හේබ්‍රේයු 10 වෙනි පරිච්ඡේදයේ 5 6 7 පද 3. එහෙයින් උන්වහන්සේ ලෝකයට එන කල කතා කර ඔබේ පූජාවටත් පඬුරටත් කැමති නොවි ශරීරයක් මට සූදානම් කර දුන්සේක. මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ ප්‍රසන්න නොවුනුසේක. එවිට මම කතා කොට දෙවියන් වහන්සේ මෙන්න ඔබගේ කැමැත්ත කරන්නට ඇවිත් සිටිමි කීසේක. මෙන්න දෙවියන් වහන්සේ මම ඔබගේ කැමැත්ත ඉෂ්ට කරන්නට ආවා. මේ කවුද? දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්නට පොළොවට ආවේ කවුද? පුත්‍රයාණන් වහන්සේ. උන්වහන්සේගේ කාර්යභාරය උනේ මොකද්ද? කුරුසේ පූජා වීම. මිනිස්යන්ගේ පාප තමුන්ගේ කරටගෙන පූජා වීම පුත්‍රයාණන් වහන්සේගේ කාර්යභාරය. පුත්‍රයාණන් කියන්නේ ඒකයි. මෙන්න පියාණනි ඔබගේ කැමැත්ත ලෙස මම ආව පූජා වෙන්නට. මෙන්න පුත්‍රයාගේ කාර්යභාරය. පියාණන් වහන්සේගේ කාර්යභාරය පැහැදිලි කරන වචන පද ගොඩක් තිබ්බත් ගොඩාක් පැහැදිලි මං හිතන්නේ යොහාන් 3:16. අපි යොහාන් 3:16ට එමු. සුදු යොහාන් 3:16. මෙන්න පියාණන් වහන්සේගේ කාර්යභාරය. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය එකජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයට ප්‍රේම කළේ. පුත්‍රයාව දුන්නේ කවුද?
ඒ පියාණන් වහන්සේ මෙන්න පියාණන් වහන්සේගේ කාර්යභාරය. උන්වහන්සේ මවපු තමුන්ගේ මිනිස්සුන්ව අහිමි කරගන්නට උන්වහන්සේ කැමති වුණේ නැහැ. උන්වහන්සේගේ කැමැත්ත වුණේ ඒ මිනිස්යන් නැවතත් ජේසුස් වහන්සේගේ කුරුස පූජාව තුළින් උන්වහන්සේට ලං වෙන එක. මෙන්න පියාණන් වහන්සේගේ කාර්යභාරය. උන්වහන්සේ කිසිවක් ඉතුරු කර නොගෙන තම ඒක ජාතක පුත්‍රයාව පවා දෙන තරම්. එන්න පියාණන් වහන්සේගේ කාර්යභාරය. එහෙනම් ශුද්ධාත්මයන් වහන්සේගේ කාර්යභාරය බලමු අපි. ආයේ හේබ්‍රේව 9 වෙනි පරිච්ඡේදයට ගිහිල්ලා. හේබ්‍රේව 9. හේබ්‍රේව 9:14 විතරක් අපි බලමු. හේබ්‍රේව 9:14. කැලලක් නැතුව සදාකාල ආත්මයානන් කරුණ කොටගෙන තමන්ම දෙවියන් වහන්සේට පූජා වුණා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස මල ක්‍රියාවලින් නුඹලා හෘද සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදු කරගෙන නොලබන්නහුද? 14. එතන නවානුවාදයේ කියනවා එසේනම් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘද සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම සදාතන ආත්මයන්න් මගින් තමන්ම කැලලක් නැතුව දෙවියන් වහන්සේට පූජා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලේකරණ කොටගෙන ඊටත් වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද කියලා. කාරණා දෙකක් ගැන මෙතන කතා කරනවා. ඒ පදේ නේද කියුවේ 14. පරණ අනුවාදයෙන් කියමු නව අනුවාදය ටිකක් පැහැදිලි. මම නව අනුවාදයෙන් ආයෙ පාරක් කියන්නේ. 14. එසේනම් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘද සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම සදාතන ආත්මයන්න් මගින් තමන්ම කැලලක් නැතුව දෙවියන් වහන්සේට පූජා වූ ඒ කැලල හොඳට තේරුම් ගන්න. ජේසුස් වහන්සේටත් කුරුසේ පූජාවෙන්ට උදව් කළේ ශුද්ධාත්මයන්න් වහන්සේ කියලා මෙතන කියන්නේ. පියාණන් වහන්සේගේ කාර්යභාරය අපි තේරුම් ගත්තා 3:16 යොහන්. ජේසුස් වහන්සේගේ කාර්යභාරය තේරුම් ගත්තා. උන්වහන්සේ ආවෙම පියාණන් වහන්සේ වෙනුවෙන් ඒ කැමැත්ත ඉෂ්ට කරන්නට. ඒකට ශුද්ධාත්මයන් වහන්සේගේ කාර්යභාරය හේබ්‍රේව කෘතවරයා අපිට කියනවා මෙන්න මෙහෙම සදාතන ආත්මයන්න් මගින් තමන්ම කැලලක් නැතුව දෙවියන් වහන්සේට පූජා වූ ආත්මයන්න් වහන්සේ මගින් තමයි පුත්‍රයා පියාණන් වහන්සේට පූජා වෙලා තියෙන්නේ. ආත්මයන්න් වහන්සේ තමයි සපෝට් කරලා තියෙන්නේ. ආත්මයන්න් වහන්සේ තමයි උදව් කරලා තියෙන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේට. පියාණනි පුළුවන් නම් මේ දුක් පාත්‍රය මගෙන් අහක් කරන්න. හැබැයි ඔබ වහන්සේගේ කැමැත්ත. ආත්මයන්න් වහන්සේ උන්වහන්සේ තුල හිටියා. සම්පූර්ණ දේවත්වයේ තිබිච්ච නිසා ජේසුස් වහන්සේ තුල තුන් දෙනා වහන්සේලාම ක්‍රියාත්මක වුණා. ඉන්සාන් තේරුම් ගන්න. ඒ විතරක් නෙවෙයි ජේසුස් වහන්සේට පූජාවෙන්ට උදව් කළා විතරක් නෙවෙයි ඒකේ ඊළඟ කොටස කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ ලේකරණ කොටගෙන ඊටත් වැඩියෙන් අප පිරිසිදු නොකරන්නේද කියලා. ඒක නිසා ශුද්ධාත්මයන් වහන්සේගේ අපිව පවිත්‍රකරණයට ලක් කිරීමේ කාර්යයේ උන්වහන්සේ ඉන්නවා. පියාණන් වහන්සේගේ කාර්යය වෙනස්. පුත්‍රයාගේ කාර්යය වෙනස්. ශුද්ධාත්මයන් වහන්සේගේ කාර්යය. ශුද්ධාත්මයන් වහන්සේ ජේසුස් වහන්සේට පූජාවෙන් උදව් කරපු තැනන් වහන්සේ. ඒකම අදටත් අපි තුල ඉඳගෙන අපිට මඟ පෙන්වමින් මේ ක්‍රිස්තියානි ජීවිතය ඉස්සරහට යන්නට උදව් කරන තැනන් වහන්සේ. අපි ගැලවීම ලැබුවා. අපිව ධර්මිෂ්ඨ කළා. කිසි පාපයක් නැහැ කියලා ඒ ජේසුස් වහන්සේගේ පූජාව නිසා. ඒක තීරණය කළේ පියාණන් වහන්සේ. ජේසුස් ඒ පූජාව කරලා ගියා. අදටත් ශුද්ධාත්මයන් වහන්සේ අපිට ඉඳගෙන අපිත් එක්ක ඉඳගෙන ස්වර්ගයට යනකම් මේ පවිත්‍ර වීමේ ක්‍රියාවලිය උන්වහන්සේ තමයි අපේ හදවතට පාපය ගැන ඇඟෙන්නට සලස්වන්නේ. දැන් ඕක පාපයයි. දැන් ඔය ඇති. ඕක මාංශයේ ක්‍රියාවක්. ඔබ එසේ නෙවෙයි මෙසේ විය යුතුයි කියලා අදටත් අපි තුලින් දා මඟ පෙන්වන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේගේ කාර්යභාරයේ එක කොටසක් ආත්මයන් වහන්සේ ඒ ඉෂ්ට කරමින් ඉන්නවා අපි තුල ඉඳගෙන. අනේ මේ කාරණේ තේරුම් ගන්න. උන්වහන්සේ තුල පුද්ගලිකත්වයන් තුනක් තියෙනවා. අපි යාඥා කරන්නේ කාටද? පියාණන් වහන්සේද, පුත්‍රයාණන් වහන්සේද, ශුද්ධාත්මයන් වහන්සේද? අවසාන වශයෙන් මේ ටික පෙන්නලා මම අවසන් කරන්නට යනවා. අපි යාඥා කරන්නේ පියාණන්ටද, පුත්‍රයාණන්ටද, ශුද්ධාත්මයන් වහන්සේද? බයිබලයේ සමහර තැන් ගීතාවලිය වගේ තැන්වල ශුද්ධාත්ම වර්ණනා, ආත්මයන් වහන්සේ වර්ණනා කිරීම සඳහා. නමුත් මුළු බයිබලීය සත්‍යතාවය අවබෝධ කරගත්තම විශ්වය මවපු අවසානයේදී අපි රජව සිටින්නා වූ සියල්ල දෙන්න බලය තියන්නා වූ පියාණන් වහන්සේට තමයි අපි යාඥා කරන්නේ. කාටද යාඥා කරන්නේ? බයිබලයේ පළමු පදේ ලියාගෙන මම කියන්නම්. මතෙව් 6:9.
ජේසුස් වහන්සේ කොහොමද කිව්වේ? නුඹලා යාඥා කරලා කරන ස්වර්ගයේ වැඩ සිටින කාටද යාඥා කරන්න කිව්වේ? පියාණන් වහන්සේට. යාඥා කරන්නේ පියාණන් වහන්සේට. කාගේ නාමයෙන්ද? යොහන් 14:13-14. යොහන් 14:13-14. මාගේ නාමයෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් නුඹලාට දෙනවා කියලා කිව්වා. ජේසුස් වහන්සේ කිව්වේ. පියාණන් වහන්සේගෙන් ඉල්ලනවා කාගේ නාමයෙන්ද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ශුද්ධාත්මයන් වහන්සේ මොකද කරන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ රෝමා 8:26-27 කියනවා. ඒක නම් කියවමු. රෝමා 8:26-27. එලෙසම ආත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකම් වලදී උපකාර කරනසේක. අපේ දුර්වලකම් වලදී උපකාර කරන්නට උන්වහන්සේ ඉන්නවා. ඊට පස්සේ මක්නිසාද යුතු ලෙස යාඥා කරන්නට අපි නොදන්නමුව. පියාණන් වහන්සේට යාඥා කරනවා ජේසුගේ නාමයෙන්. හැබැයි යුතු ලෙස යාඥා කරන්නට අපිට තේරෙන්නේ නැහැ තාම. ඒ නිසා නමුත් ආත්මයාණන් වහන්සේම කිය නොහැකි කෙඳිරි ගෑම් වලින් අප උදෙසා මැදිහත් කාරකම් කරනසේක. ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව හැසිරෙන්න කියලා කියන්නේ ඒකයි. ඒ අනුව යාඥා කරන්න. ආත්මයන් වහන්සේගේ උදව්වෙන් තමයි යාඥා කරන්න ඕනේ. නැත්නම් නිකන් යාඥා ඔහේ යන යාඥා වෙන්න පුළුවන්. සුද්ධාත්මයන් වහන්සේට අනුකූල යාඥා ඒවා වෙනම ගන්නන්න පුළුවන් පාඩම් හැටියට තියෙනවා. දෙවියන් වහන්සේගේ හදවත තේරෙන්නේ සුද්ධාත්මයන් වහන්සේට. එතකොට අපි අරුට බෝම්බ ගහන්න මට බෝම්බයක් දෙන්න කියලා යාඥා කරන්න බෑ. මොකද ඒක දෙවියන් වහන්සේගේ වචනයට එකඟ නැහැ. ස්වාමිනී මට අහවල් දේ දෙන්න කියලා අපි ඉල්ලන්නේ නැහැ. මොකද ඒක සුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්වන්න ඕනේ නැහැ. ඒක දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධයි කියලා. අරුට හෙන ගහන්න කියලා අර කෝවිල් වල පන්සල් වල සමහර දේවස්ථාන වල යාඥා කරනවා වගේ උගේ කකුලක් කැඩෙන්න ඕනේ කියලා අපිට යාඥා කරන්න බෑ. මොකද දේව වචනය කියන්නේ මේ කමුලට ගහුවොත් අනුත් කමුලත් හරවන්න කියලා. කවුරු හරි උඹගේ කබාය ගන්න කැමති නම් උතුරු සලුවත් ඌට දීපන් කියලා. ඉතින් සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම නැතුව ඒ මඟ පෙන්වීමකින් තොරව හිතුමතේ යාඥා කරන්නත් බෑ. අවසාන පදයේ එපිස 6:18 එපිස 6:18 සියලු යාඥාවලින්ද ඉල්ලීම් වලින්ද සියලු කාරණාවලදී ආත්මයන්න් කරුණ කොටගෙන යාඥා කරපළ. ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන යාඥා කරන්න කිව්වා. යාඥාව ඔප්පු කරන්න පියාණන් වහන්සේට. ඉල්ලන්නේ ජේසුගේ නාමයෙන්. අපිට යාඥාවේදී මඟ පෙන්වන්නට ඕන සුද්ධාත්මයන් වහන්සේ. ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නවා. මම අවසන් කරන්නට යනවා. තේරුම් ගන්න. දෙවිවරු කී දෙනෙක් අපිට ඉන්නවද? දැන් දන්න ටිකක් නැතුව ගියාද මම. අපි අදහන්නේ දෙවිවරු කී දෙනෙක්ද? එකම දෙවියන් වහන්සේ. ඒකම දෙවියන් වහන්සේ තුල තනන් වහන්සේලා කී නමක් කී දෙනෙක් සිටිනවාද? 3 දෙනෙක්. පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ. පියාණන් වහන්සේට වෙනම භූමිකාවක් තිබුණා. පුත්‍රයන් වහන්සේට වෙනම කාර්යභාරයක් තිබුණා. අද දවසේ ශුද්ධාත්මයන් වහන්සේට ඔබත් එක්ක මාත් එක්ක වෙනම කොටසක් කියනවා කරන්නේ. පියාණන් වහන්සේ කියන්නේ පුත්‍රයා නෙවෙයි. පුත්‍රයා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ නෙවෙයි. හැබැයි පියාණන් වහන්සේ තුල දෙවියන් වහන්සේ සිටියා. ජේසුස් වහන්සේ තුල සම්පූර්ණ දෙවියන් වහන්සේ හිටියා. ශුද්ධාත්මයන් වහන්සේ තුල සම්පූර්ණ දෙවියන් වහන්සේ හිටියා. ඒ කියන්නේ පුත්‍රයා තුල දෙවියන් වහන්සේ හිටියා කියලා කියන්නේ පුත්‍රයා තුල ත්‍රිත්වයම වැඩ සිටියා. දෙවියන් වහන්සේගේ වචනයෙන් ලෝකය මැව්වා කියද්දි දෙවියන් වහන්සේ තුල ජේසුස් හිටියා. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියද්දී ශුද්ධාත්මයන් වහන්සේ තුල දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ ශුද්ධාත්මයන් වහන්සේ තුල සම්පූර්ණ ත්‍රිත්වයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මා තුල ජේසුස් ඉන්නවායි කියවට වරදක් වෙන්නේ නැහැ. මා තුල දෙවියන් වහන්සේ ඉන්නවා කියවට වරදක් වෙන්නේ නැහැ. මොකද ශුද්ධාත්මයන් වහන්සේ තුල සම්පූර්ණ දේවත්වයේ තියෙනවා. සම්පූර්ණ දෙවියන් වහන්සේ කියන්නේ ත්‍රිත්වයික දෙවියන් වහන්සේ. ওই ටික තේරුණාද? තේරුණා නම් මං සාර්ථකයි. තේරුන්නේ නැහැ වගේද? එකම දෙවියන් වහන්සේ තුල ත්‍රිත්වයික දෙවියන් වහන්සේ වැඩ වාසය කරනවා. මා තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියන්නේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේ තුල සම්පූර්ණ දෙවියන් වහන්සේ ඉන්නවා. ඒ දෙවියන් වහන්සේ තුල ත්‍රිත්වයම වැඩ වාසය කරනවා. මේ ත්‍රිත්වයික දෙවියන් වහන්සේ පුත්‍රයා කොයි වෙලාවවත් tamunට හිතුමතේ කටයුතු කළේ නැහැ. දෙවියන් වහන්සේ tamunව එව්වා වූ කාරණේ සහ උන්වහන්සේගේ ගෞරවයෙන් වෙනුවෙන් තමයි කටයුතු කළේ. පියාණන් වහන්සේත් එසේමයි. පුත්‍රයාට ආදරය කළා.
සියලු නාම වලට වඩා උසස් නාමය පුත්‍රයාට දුන්නා. ශුද්ධාත්මයන් වහන්සේටත් එසේමයි. තුන් දෙනා වහන්සේලා තුල තරංගයක් නැහැ එකිනෙක කෙනා එසවෙන්නට. එකිනෙක කෙනා ගෞරව කරමින් එකිනෙක කෙනාට හිමි ගෞරවය ලබා දෙමින් ත්‍රිත්වයික දෙවියන් වහන්සේ එක් එක් පුද්ගලයාණන් තුල තම කාර්යභාරය ඉෂ්ට කරනවා. පුත්‍රයා පියාණන්ට ගෞරවය දෙනවා. පියාණන් පුත්‍රයාණන්ට ගෞරවය දෙනවා. ජේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේට ගෞරවය දෙනවා. උන්වහන්සේ ආපුවාම මට වඩා උන්වහන්සේ එන එක හොඳයි කියලා කියනවා. අපිව බෞතිස්ම කළා තියෙන මේ ත්‍රිත්වයට පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයට. ඒ ත්‍රිත්වය ඔබ තුල සිටිනවා. එහෙනම් ඔබයි මායි මේ විවිධ ගති පැවතුම් තියෙන මේ විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන මිනිස්සු අතර එකිනෙක කෙනාට ගරු කරමින් එකිනෙක කෙනාව දරා ගනිමින් දෙවියන් වහන්සේ අපිට දුන්නු කාර්ය ඉෂ්ට කරන්නට අවශ්‍යයි. ඒකයි ත්‍රිත්වයට ඔබවයි මාවයි කැප කරේ. ඒකයි ත්‍රිත්වයට ඔබවයි මාවයි බෞතිස්මය කරේ. ත්‍රිත්වය කොයි වෙලාවෙවත් එකිනෙකා පරයා කටයුතු කරේ නැහැ. එකිනෙක කෙනාට ඉරිසියාවෙන් කටයුතු කරේ නැහැ. දෙවියන් වහන්සේගේ අරමුණ වෙනුවෙන් කැප වෙලා වැඩ කළා. ඔබයි මායි තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේ ඒ ත්‍රිත්වයක ඒක දෙවියන් වහන්සේ උන්වහන්සේගේ නාමයට අපිව බෞතිස්ම කළේ මේ විවිධාකාර වූ සමාජය තුල මේ විවිධ පුද්ගලයන් ඉන්න සභාව තුල එකට එකතු වෙලා ඒකත්වයක කටයුතු කරන මිනිස දෙවියන් වහන්සේ දුන්නු අරමුණ ඒ ආකාරයෙන්ම එකට එකතු වෙලා ක්‍රියාත්මක කරන